සමාන්ත්‍රාශ්‍ර පාඩමේ දෙවෙනි කොටසයි අද අපි ඉගෙන ගන්නේ. අපි කලින් වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා සමාන්ත්‍රාශ්‍ර පාඩමේ පළවෙනි කොටස. ඒ කොටසින් කෙරුණේ සමාන්ත්‍රාශ්‍රයක ලක්ෂණයි. ඒ සමාන්ත්‍රාශ්‍රයක ලක්ෂණ ඇතුළත් ප්‍රමේය දෙකක් තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගත්තේ. අපි අද ආයෙත් මතක් කරගත්තොත් සමාන්ත්‍රාශ්‍රයක ලක්ෂණ හතරක් අපි ඉගෙන ගත්තා. ඒ හතරෙන් මුල් තුන පළවෙනි ප්‍රමේය යටතේ ඉගෙන ගත්තා. මේක දෙවෙනි ප්‍රමේය යටතේ ඉගෙන ගත්තා. අපි ආපහු මතක් කරොත් සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ පාද සමානයි. මේ පාදෙට මේ පාදේ, මේ පාදෙට මේ පාදේ. දෙවෙනි එකෙන් කියනවා සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. මේ කෝණ දෙක සමානයි, මේ කෝණ දෙක සමානයි. තුන්වෙනි කරුණ යටතේ කිව්වා එක් විකර්ණයක් මගින් එහි වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා. විකර්ණයක් ඇන්දොත් මේ කොටසේ වර්ගඵලයයි මේ කොටසේ වර්ගඵලයයි සමාන වෙනවා. අන්නේ කරුණු තුන තමයි ප්‍රමේය 1 යටතේ ඔයාලා ඉගෙන ගත්තේ. ප්‍රමේය 2 යටතේ කිව්වේ සමාන්ත්‍රාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා. මේ කොටස් දෙක සමානයි, මේ කොටස් දෙක සමානයි. දැන් මෙන්න මේවත් මතකේ තියෙන්න ඕනේ අද අපේ පාඩමට. අද අපේ පාඩම චතුරාශ්‍රයක් සමාන්ත්‍රාශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. චතුරාශ්‍රයක් සමාන්ත්‍රාශ්‍රයක් වෙන්න තිබිය යුතු අවශ්‍යතා හතරක් තියෙනවා. ඒ අවශ්‍යතා හතර ප්‍රමේය හතරකට ගොනු කරලයි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ප්‍රමේය හතර. දැන් අපි බලමු මේ චතුරාශ්‍රය දිහා. ABCD චතුරාශ්‍රයේ සම්මුඛ පාද සමාන වෙනවා නම් AB පාදයට CD පාදය සමාන වෙලා AD පාදයට BC පාදයක් සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් ABCD කියන්නේ සමාන්ත්‍රාශ්‍රයක් කියලා. එහෙනම් අපි කියනවා චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල් එකිනෙකට සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්ත්‍රාශ්‍රයක් වේ. ඊළඟ කාරණය මේ තියෙන්නේ චතුරාශ්‍රයක්. එයාගේ සම්මුඛ කෝණ සමාන වෙනවා නම් මේ කෝණේ A වෙනකොට මෙයත් A වෙලා. මේ කෝණෙට මේ කෝණේ සමාන වෙලා. අන්න එහෙම වුණොත් මේ චතුරාශ්‍රය සමාන්ත්‍රාශ්‍රයක් වෙනවා කියලා තමයි දෙවනි ප්‍රමේයයෙන් කියන්නේ. ලියුවොත් A කෝණය C කෝණයටද B කෝණය D කෝණයටද සමාන වෙනවා නම් ABCD චතුරාශ්‍රය සමාන්ත්‍රාශ්‍රයක් වේ. ප්‍රමේයක් විදිහට කියමු. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ යුගල් එකිනෙකට සමාන වේ නම් එම චතුරාශ්‍රය සමාන්ත්‍රාශ්‍රයක් වේ. තුන්වෙනි චතුරාශ්‍රය නැත්නම් තුන්වෙනි ප්‍රමේය අපි ඉගෙන ගමු මේකේ. තුන්වෙනි ප්‍රමේයෙන් කියනවා චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරාශ්‍රය සමාන්ත්‍රාශ්‍රයක් වේ. ලියුවොත් විකර්ණයේ මේ කොටස AO OC ට සමාන වෙලා DO OB ට සමාන වේ නම් ABCD සමාන්ත්‍රාශ්‍රයකි. ආපහු චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරාශ්‍රය සමාන්ත්‍රාශ්‍රයක් වේ. හතරවෙනි ප්‍රමේය චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලක් එක යුගලක් AB BC ඒ යුගල සමාන හා සමාන්තර වේ නම් චතුරාශ්‍රය සම්මුඛ පාද යුගලක් සමාන්තර වෙලා දිගිනුත් සමාන වෙනවා නම් එම චතුරාශ්‍රය සමාන්ත්‍රාශ්‍රයක්. මෙතනදී මේ දෙන්න සමාන වෙලා මේ දෙන්න සමාන්තර වෙලා හැම බෑ. එකම පාද යුගලක්. එතකොට අපි කියනවා AB සමාන්තරයි CD ද AB සමානයි CD ද නම් ABCD සමාන්ත්‍රාශ්‍රයක් කියලා. ඔන්න ඔය අවශ්‍යතා හතර තමයි අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එය සමාන්ත්‍රාශ්‍රයක්. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ යුගල් එකිනෙකට සමාන නම්
එය සමාන්තරාශ්‍රයක්. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තරාශ්‍රයක්. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තරාශ්‍රයක්. ඔය ප්‍රමේය 4 ආශ්‍රිතව අපි දැන් ගණන් හදමු. පහත චතුරාශ්‍ර සමාන්තරාශ්‍ර වේදයි සොයා බලන්න. දැන් බලමු අපි මෙන්න මේ චතුරාශ්‍රය. ඒ චතුරාශ්‍රයේ මේ පාද දෙක සමාන්තර වෙලා. ඔන්න සම්මුඛ පාද යුගලක් සමාන්තරයි. මේ පාදට මේ පාදේ සමාන වෙලා. එතකොට අපි දන්නවානේ සමාන්තරයි සමානයි. එහෙම වෙනවා නම් එම වෙන්න ඕනේ එකම පාද යුගලක්. මෙතන එකම පාද යුගලක් නෙමෙයි මේක වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් නොවේ. සමාන්තරාශ්‍රයක් නොවන්නේ ඇයි? සමාන වී හා සමාන්තර වී ඇත්තේ එකම සම්මුඛ පාද යුගලක් නොවන නිසා. ඒ වගේ වෙලාවට හේතුව එහෙම ලියන්න ඕනේ. මේක බලමු. මේකේ මේ විකර්ණ දෙක ඇඳලා තියෙනවා. අපි දන්නවා විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් එයා සමාන්තරාශ්‍රයක් කියලා. මේ විකර්ණේ සමානව ඡේදනය වෙලා තියෙන බවයි මේ පෙන්නන්නේ. මේ විකර්ණයක් සමානව ඡේදනය වෙලා තියෙන බවයි මේ පෙන්නන්නේ. එහෙනම් මේක සමාන්තරාශ්‍රයක් විකර්ණ සමච්ඡේදනය වන නිසා. ඒකයි හේතුව. දැන් මේක කෝණ දෙක ගානේ සමාන වෙලා. 91 කෝණ දෙකක් තියෙනවා 89 කෝණ දෙකකුත් තියෙනවා. කෝණ දෙක බැගින් සමාන වුණාට සමාන්තරාශ්‍රයක් වෙනවයි කියලා අපි කිව්වේ නැහැ. කෝණ සමාන වෙන්න ඕනේ සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ Aට සම්මුඛ C. එහෙනම් AC සම්මුඛ කෝණ දෙක සමාන වෙලා නැහැ. DB සම්මුඛ කෝණ දෙක සමාන වෙලා නැහැ. ඒ හින්දා බැලුව බැලමට කෝණ දෙක තියෙනවා කියන තීරණ වලට යන්න එපා. අපි ලියනවා සමාන්තරාශ්‍රයක් නොවේ. සම්මුඛ කෝණ සමාන වී නොමැති නිසා. 4 වෙනි කොටස. දැන් මෙන්න මේකේ විකර්ණ සමච්ඡේදනය වෙලාද කියලා හොඳට බලන්න. මේ කොටස් දෙක සමානයි මේ කොටස් දෙක සමානයි. ඒකේ අදහස AC විකර්ණය සමානව බෙදිලා නැහැ. මෙතන කොටසයි සමාන නැහැ. ඒ වගේම BD විකර්ණයක් සමානව ඡේදනය වෙලා නැහැ. මේ කොටසයි වෙනස්. එහෙනම් ABCD මෙන්න මේ චතුරාශ්‍රයත් සමාන්තරාශ්‍රයක් නොවේ විකර්ණ සමච්ඡේදනය නොවන නිසා. 5 වෙනි කොටස. දැන් බලමු අපි ඒකේ මේ පාද දෙක සමානයි. මේ පාදෙටම මේ පාදෙත් සමානයි. අපි දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මොකද වෙන්නේ කියලා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒවට සම්මුඛ කෝණත් සමානයි. එහෙනම් අපි මේ කෝණය 65 නම් මේ කෝණෙත් 65 බව ලකුණු කරමු. එතකොට මේ කෝණේ 65 වුණොත් C කෝණය කීයද කියලා හොයලා බලමු. 65යි 130යි. ත්‍රිකෝණයක කෝණ තුනේම එකතුව 180යි. ඒ 180න් අර 130 අඩු කරාම C කියන ශීර්ෂයේ කෝණයේ අංශක 50යි. දැන් මේ කෝණෙත් 50 බව දීලා තියෙනවා. මේ තියෙන්නේ මොන වගේ කෝණද බලන්න. මෙන්න මේවා. ඉසෙඩ් අකුර වගේ හැදෙන ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන නම් රේඛා සමාන්තර විය යුතුයි. එහෙනම් ඒකාන්තර කෝණ සමාන වෙලා නම් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. දැන් අපි බැලුවොත් මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලක් සමාන්තරයි සමානයි දෙකම වෙලා. AB පාදය සමානත් වෙනවා. DCට AB පාදය DCට සමාන්තරත් වෙනවා. එහෙනම් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වන බැවින් ABCD සමාන්තරාශ්‍රයක් වේ. බලමු මේක. මෙතනත් බැලුමට මොගලන්ට පේනවා මේ කෝණ වර්ගේ. මේ කෝණ 40 කෝණ දෙක. ඉසෙඩ් අකුර වාගේ පේන ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමානයි. ඒකාන්තර කෝණ සමාන වෙන්නේ රේඛා දෙක සමාන්තර වෙලාවදී විතරයි. එහෙනම් රේඛා දෙක සමාන්තරයි. මේ පාද දෙක සමාන්තරයි. මේ පාද දෙක සමානයි. දැන් මොකද කියන්නේ? මේක සමාන්තරාශ්‍රයක්ද? නෑ. එහෙම උනේ එකම පාද යුගලක් බව මෙන්න මෙතනදිත් මම කිව්වා. එහෙනම් මේක එකම පාද යුගලක් නෙමෙයි මේ කරුණු දෙක වෙන්නේ. ඒ නිසා මේක සමාන්තරාශ්‍රයක් වෙන්නේ නෑ.
සමාන හා සමාන්තර වන්නේ එකම පාද යුගලක් නොවන බැවින් තමයි අපි මේ තීරණයට ආවේ. බලමු අන්තිම එක. මේ පාද දෙක සමාන බව දීලා තියෙනවා. මේක 100යි මේ කෝණය 80යි. ඉස්සර වෙලා බලමු මෙන්න මේ කෝණ වලට අපි කියන්නේ මොන කෝණද කියලා. රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වූ විට මෙන්න මේ වගේ හැදෙන කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. මේවා මිත්‍ර කෝණ. මේ මිත්‍ර කෝණ දෙක අපි එකතු කරලා බැලුවොත් මිත්‍ර කෝණ සමාන වෙනවා නෙවෙයිනේ අපි කතා කරන්නේ. එකතුව 180යි. මිත්‍ර කෝණවල එකතුව 180 වෙනවා නම් එම රේඛා දෙක සමාන්තරයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපිට දාගන්න පුළුවන් මෙන්න මේ රේඛා දෙක සමාන්තර බව. දැන් සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වෙලා එම නිසා මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. හොඳයි. මේ විදිහට සුළු ගණන් ටිකක් මේ වගේ ඒවා ඔයගොල්ලන්ගේ මේ පාඩමේ පළවෙනි අභ්‍යාසෙ තියෙනවා. ඔයාලා තීරණය කරන්න මේ මං කියලා දීපු විදිහට ඒ චතුරාශ්‍ර සමාන්තරාශ්‍ර වෙනවද නොවෙනවද කියලා ඒවා පොත්වල සටහන් කරන්න රූප සටහන් ඇඳලා. අපි දැන් යමු භව සාධනය කරන ගණන් කීපයක් කතා කරන්න. දැන් අපි බලමු මේ ගාන. අපිට දීලා තියෙනවා ABCD සමාන්තරාශ්‍රයක් බව. මේ තියෙන්නේ සමාන්තර ලකුණ. ඊළඟට D ශීර්ෂයේ ඉඳලා AC විකර්ණයට ලම්බකයක් ඇඳලා. ඒ වගේම B ශීර්ෂයේ ඉඳලා AC විකර්ණයට ලම්බකයක් ඇඳලා. දීලා තියෙන දත්ත ටික ඔය තියෙනවා. දැන් අපිට ඔප්පු කරන්න තියෙනවා DMBN සමාන්තරාශ්‍රයක් බව. එහෙනම් මේ DMBN කියන චතුරාශ්‍රය අපි යා කරගමු. DM ඊළඟට මේ පාදේ යා කරගමු. මේ පාදෙත් යා කරගමු. මෙන්න මේක තමයි සමාන්තරාශ්‍රයක් කියලා අපිට ඔප්පු කරන්න තියෙන්නේ. මෙන්න මේ රූපය. DMBN. දැන් බලමු අපි කොහොමද මෙයා සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්නේ කියලා. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන අවශ්‍යතා 4ක් තියෙන බව අපි දන්නවා. ප්‍රමේය 4ක් අපි ඉගෙන ගත්තා. ඒ 4න් කුමන හෝ එකක් මෙතනට යොදන්න පුළුවන්ද කියලායි අපි සැලසුම් කරගන්න ඕනේ. එතකොට ඒ ලක්ෂණ ගන්න නම් අපි මේ රූපයේ අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක මේ ලාංඡක 90 බව දීලා තියෙන නිසා මෙන්න මේ ත්‍රිකෝණ දෙක ගමු. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්ද කියලා බලන්න. අංග සම වුණොත් ඉතුරු වන රූප අංග සමාන නිසා මේ පාඩ දෙක අපිට සමාන කරගන්න පුළුවන්. ඒක එතකොට අපිට උදව්වක් වෙයි. අර එහෙම අපි හිතනවා. අපි හිතන එක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඉස්සෙල්ලා අංග සම කරන්න කලින් අංග සම වීමේ අවස්ථාව මොකක්ද කියලා හොයලා බලමු. මේ පාදේ ඇයි සමාන වෙන්නේ කියලා හිතන්න. මේවා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා පාද දෙකක් ඔන්න සමානයි. එතනදී තව මෙන්න මේ කෝණ දෙකක් සමානයි. ඍජු කෝණනේ. ඔන්න එහෙනම් අපිට කෝණ දෙකකුත් තියෙනවා. තව සමාන්තර රේඛා ආශ්‍රිත මෙන්න මේ කෝණය. මෙන්න මෙහෙම. මේ දෙක සමාන්තරයි නම් මේවා ඒකාන්තර කෝණ. එහෙමනම් මේ D වල ඉඳලා A ට ගියා, A වල ඉඳලා C ට ගියා, C වල ඉඳලා B ට. මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි ඒකාන්තර කෝණ නිසා. ඔන්න දැන් අපිට කරුණු තුනක් පේනවා. අපි මුලින්ම කිව්වා මෙන්න මේ පාද දෙක සමාන බව. දැන් කෝණ දෙකයි පාදේ. කෝ පා යටතේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම කරලා මේකේ තේරුමක් තියනවද කියලා බලන්න ඉස්සර වෙලා ලියන්න කලින්. ඔයාලත් ගණන් හදන්න ඉස්සෙල්ලා අන්න එහෙම හිතලා බලන්න ඕනේ. දැන් අංග සමයි නම් ඉතුරු අනුරූපාංග සමාන නිසා මේ චතුරාශ්‍රයට අදාළ පාදයක් අපි ගන්නවා DM. DM සමානයි NB ට. හරි. දැන් පාද දෙකක් සමාන නම් ඉතුරු පාද දෙකක් සමාන කරන්න පුළුවන් නම් ඒත් හරි. එහෙනම් ඉතුරු පාද දෙක සමාන කරන්න තවත් ත්‍රිකෝණ අංග සම කරන්න ඕනේ. ඊට වඩා මෙහෙම පුළුවන්. දැන් මෙයා 90 නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ නිසා මෙන්න මේ කෝණෙත් අංශක 90 වෙනවා. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ නිසා මේක 90 නම් මෙයත් 90 වෙනවා. එතකොට මේ චතුරාශ්‍රයේ මෙන්න මේ විකර්ණය මගින් මේ තියෙන්නේ මෙන්න මේ හැදෙන කෝණ දෙක සමාන කෝණ දෙක. කෝණ දෙක සමානයි නම් ඒ කෝණ ඒකාන්තර කෝණනේ. ඉසෙඩ් අකුර වගේ හැදෙන්නේ මෙන්න මේ කෝණ දෙක.
මේ කෝණ සමාන නම් මේ රේඛා සමාන්තරත් වෙනවා. ඒ නිසා ඔන්න අපි ඉස්සෙල්ලා කියපු පාද දෙක සමානත් වෙලා සමාන්තරත් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බව කියන්න. තේරුම් ගිය ළමයි මන් ලියනකම් බලන් ඉන්න එපා. තනියම ලියාගෙන යන්න. පුළුවන් ඔයාලට දැන්. පස්සේ බලන්න මන් ලියන එක ඔයාලා ලියන එකත් එක්ක සංසන්දනය කරලා. මුලින්ම අපි කරන්නේ ත්‍රිකෝණ දෙක අංග සම කරන එක. ත්‍රිකෝණ දෙකක් අංග සම කිරීමේ පියවර ලියන විදිහ දැන් ඔයාලා හොඳටම දන්නවා. දැන් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන නිසා මෙන්න මේ පාද දෙක සමාන බව අපි කියමු. ඊළඟට මෙන්න මේ පාද දෙක සමාන්තර බව කියන්න පුළුවන් මේ කෝණ දෙක සමාන නිසා ඒවා ඒකාන්තර කෝණ. ඒක අපි මෙහෙම ලියමු. DMN කෝණයයි MNB කෝණයයි අංශක 90 වෙයි. තවද ඒවා ඒකාන්තර කෝණ වේ. එම නිසා DM පාදය NB පාදයට සමාන්තර වේ. ඒකට හේතුව අපි මෙතන ලියලායි තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ DM NBට සමානයි DM NBට සමාන්තරයි. එම නිසා DMBN සමාන්තරාශ්‍රයකි. ඔන්න අපි ඔප්පු කරා සමාන්තරාශ්‍රයක් වෙන බව. ඒ සමාන්තරාශ්‍රයක් වෙන්න හේතුව මෙන්න මේ කරුණු දෙක. මේ කරුණු දෙකට අනුව සමාන්තරාශ්‍රයක් වෙන බව පැහැදිලි කරලායි තියෙන්නේ. මේ විදිය ගණන් හදන්න ඕගොල්ලන්ට ඔයාලගේ දෙවෙනි වාරේ පේපර් එකේ දෙක කොටසේ ලකුණු 10ක් දෙන ප්‍රශ්න වලට එනවා. අපි තවත් උදාහරණයක් බලමු. දෙවෙනි ගාන දීලා තියෙන කරුණු ටික මම එකපාරම මේ රූපෙට ඇතුළත් කරා. ගානේ දීලා තිබුණේ මෙහෙමයි. ABCD සමාන්තරාශ්‍රයකි. එහෙම දුන්නාම මේ සමාන්තර ලකුණු ඒ ගමම්ම රූප සටහනේ මේ මම ලකුණු කරා වගේ ලකුණු කරගන්න. ඊළඟට කියනවා AM දුර ACN දුරට සමාන වේ. A වල ඉඳලා Mට දුර C වල ඉඳලා Nට දුර සමාන බව මේ විදිහට මාක් කරගත්තා. ඔප්පු කරන්න කියනවා DMBN සමාන්තරාශ්‍රයක් බව. හොඳයි. ඉස්සෙල්ලා හිතලා බලන්න ඕගොල්ලෝ. මේ විදිහම ගානක් අපි කලින් හැදුවේ. සමාන්තරාශ්‍රයක් කියලා මෙන්න මෙයාව ඔප්පු කරන්න අර කියපු අවශ්‍යතා හතරෙන් එකක් හොයාගන්න ඕනේ. දැනටමත් අපි දන්නවා මේ චතුරාශ්‍රයේ මෙන්න මේ පාද දෙක සමාන්තරයි කියලා. අපි බලමු මේ පාද දෙක සමානද කියලා බලාගන්න. මේ ලොකු රූපය ABCD අනේ යා සමාන්තරාශ්‍රයක්. ඒතර සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. A වල ඉඳලා B ට දුර D වල ඉඳලා C ට දුරට සමානයි. ඊළඟට මේ කුඩා කොටස් දෙකත් සමානයි. එතකොට අර ලොකු දිගෙන් මේ දිග අඩු කරලා එන දිග තමයි මෙයා. ලොකු දිගෙන් මේ දිග අඩු කරලා තමයි මේ දිග හැදෙන්නේ. එතකොට AB දිගයි CD දිගයි සමාන නම් ඒ දෙකෙන් අඩු වෙන්න තියෙන දිගවල් දෙකක් සමාන නම් ඉතුරු වෙන දිගවල් සමාන බව අපිට දැනෙනවා. එහෙමනම් ඕන්න අපිට දැන් මේ කොටසට මේ කොටස සමානයි කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේම සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. එහෙනම් සමාන්තරාශ්‍රයක් තමයි. දැන් අපි ඕක ලියමු. AB සමාන CD සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. AM සමානයි NC. ඒක ගානේ දීපු දෙක. දත්තය. ඊපස්සේ අපි මේක එක කියලා නම් කරොත් මේක දෙක කිව්වොත් එකෙන් දෙක අඩු කරමු. AB ගෙන් AM අඩු කරොත් තමයි අපිට ඕන ටික එන්නේ. ඒ නිසායි අපි අඩු කරන්නේ. අනිත් පැත්තත් CD ගෙන් අඩු කරනවා NC. ඒ අඩු කරලා ඉන්න කොටස් දෙක සමාන බව අපි දන්නේ ප්‍රත්‍යක්ෂ නිසා. දැන් AB ගෙන් AM අඩු වෙලා එන කොටස ලියමු MB. DC ගෙන් NC අඩු වුණාම එන්නේ DN. හරි. දැන් ඔන්න අපිට ලැබුණා මේ කොටස් දෙක සමාන බව. එතනම අපි ලියනවා තවද ඔය MB කියන පාදය DN කියන පාදයට සමාන්තරත් වෙනවා. සමාන්තරාශ්‍රයක් නිසා.
AB සමාන්තරයි CD නිසා. ඒ පාද දෙක සමාන්තරයි කියන්නේ එයාලගේ කොටස් දෙකක්. එයාගෙන්ම ආපු කොටස් දෙකක් නෙවෙයි දෙක. හරි. දැන් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙලා. එහෙනම් DMBN සමාන්ත්‍රාශ්‍රයකි. සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වී ඇති නිසා. මේ වගේ සරල ගණන් තමයි අපිට හදන්න තියෙන්නේ. මේවා ගොඩක් අමාරු නෑ. බැලූ බැලමට අමාරුයි කියලා හිතන්නේ නැතුව මේ මං හදන උදාහරණ ඔස්සේ හිතන්න. හිතලා පුළුවන් ඔයාලට හදන්න. ඊළඟට අපි බලමු මේ 2018 වයඹ පළාතේ දෙවනි වාර විභාගෙට තිබුණු ගාණක් මේ වගේම එකක්. ඒ නිසා අපි මේ ගමන්ම ඒක හදමු. මේ තියෙන්නේ ඒ ගාණ. අපි කියමු YRST සමාන්ත්‍රාශ්‍රයකි. YRST සමාන්ත්‍රාශ්‍රයක් කියනකොටම අපිට ඒ ලක්ෂණ මේකේ ලකුණු කරාම තමයි ගාණ හදන්න පේන්නේ. YTS හි සමච්ඡේදකය. YTS කියන මේ කෝණය හරිමැදින් දෙකට බෙදාගෙන යන රේඛාව YR මත වූ ඒ ලක්ෂයේදීද YR මේ ඡේදනය කරන රේඛාව හමු වෙනවලු ඒ වලදී. එහෙනම් ඒ විදිහට අපි සමානව බෙදලා යන්න නම් කරොත් මෙන්න මෙතන ඒලු. එතකොට මේ කෝණ දෙක සමාන බව ඔන්නෝම අපි මාක් කරගමු. දත්තයට දීපු දෙයක්. YRS හි සමච්ඡේදකය YRS හි සමච්ඡේදකය TS මත වූ B ලක්ෂයේදීද ඒ විදිහටම මේ කෝණෙත් සමච්ඡේදනය වෙනවලු. ඒ සමච්ඡේදනය වන රේඛාව සමච්ඡේදකය YR මත වූ B ලක්ෂයේදී හමු වෙනවලු. ඔන්න B ලක්ෂය. අපිට කියනවා TARB සමාන්ත්‍රාශ්‍රයක් බව පෙන්වන්න. මෙන්න මේ රූපය සමාන්ත්‍රාශ්‍රයක් චතුරාශ්‍රය කියලා ඔප්පු කරන්න බලමු. හොඳයි. දීලා තියෙන දත්ත මුලින්ම ඔන්න ඔය විදිහට රූපෙට ගන්න. දැන් අපිට සැරින් සැරේ ගාන කියවන්න අවශ්‍ය නැහැ. ගාන අපේ ඔළුවේ තියෙනවා. සියලු ලක්ෂණ මේකේ ඇතුළත් කරලායි තියෙන්නේ. එහෙම ඔයාලත් ගණන් හදනකොට පුරුදු වෙන්න. දැන් එකපාරටම දාන්න දේවල් ඔක්කොම ලියාගෙන යන්නෙත් නැහැ. තීරණ ගන්න ඕනේ ඉස්සෙල්ලා සැලසුම් කරන්න ඕනේ. අපි සැලසුමක් හදමු බලන්න. අර චතුරාශ්‍රයක් සමාන්ත්‍රාශ්‍රයක් වන අවශ්‍යතා හතරෙන් එකක් මේකේ තියෙන්න ඕනේ. හොයමු ඒ මොකද්ද කියලා. දැන් අපිට කියන්න පුළුවන් අපි දන්නවා චක්‍රයෙන් ලොකු රූපය සමාන්ත්‍රාශ්‍රයක් නිසා සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ සමාන. එහෙනම් මෙන්න මේ T කෝණයයි R කෝණයයි සමාන කෝණ දෙකක්. දැන් අපිට මේ ලකුණු දෙකම සමච්ඡේදකයනේ. දැන් මේක 60යි නම් මෙයත් 60යි. ඒ 60 30 බෙදෙනවා. එහෙනම් මෙතන බෙදෙන්නත් ඕනේ 30 30මයි. ඒ නිසා අර මාක් එකම දාගත්තාම හරි. ඔන්න දැන් මෙන්න මේ චතුරාශ්‍රයේ එක් සම්මුඛ කෝණ යුගලක් සමාන වෙලා. බලමු අපිට තව සම්මුඛ කෝණ යුගලක් සමාන කරගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ රේඛාවයි මේ රේඛාවයි සමාන්තරයි. ඒ නිසා මේ කෝණේ x නම් මෙන්න මේ කෝණෙත් x. ඒ වගේම මෙහෙම ගිහිල්ලා මේ කෝණේ x නම් මේ කෝණෙත් x. එතකොට මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු 180 නිසා මේ කෝණය x නම් මේක 180 ඍණ x. ඒ වගේම මේ කෝණෙත් මෙයා 180 නිසා 180 ඍණ x වෙනවා. එතකොට මේ කෝණ දෙක සමානයි මේ කෝණ දෙක සමානයි. එවනම් මේ චතුරාශ්‍රයේ සම්මුඛ කෝණ සමාන බැවින් මෙයා සමාන්ත්‍රාශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒ ක්‍රමය විතරක් නෙමෙයි මේක ඔප්පු කරන්න තියෙන්නේ. අර ක්‍රම හතරෙන් තවත් ක්‍රම තියෙනවා මේ චතුරාශ්‍රයේ සමාන්ත්‍රාශ්‍රයක් කියලා ඔප්පු කරන්න. ඒ නිසා මං ඊ අතරින් එකයි ඔය කියන්නේ. තව විවිධ ක්‍රම මේකේ තියෙන නිසා ඔයාලා පුතේ තව විවිධ ක්‍රම හොයන්න. හොයලා ඔයාලට වඩාත්ම හිතට හරි ගිය ක්‍රමය ලියන්න. මේ මන් ලියපු එකම ලියන්න අවශ්‍ය නැහැ. ජ්‍යාමිතිය ගණන් හදන්න එක ක්‍රමයක් නෙමෙයි ගොඩක් ක්‍රම තියෙනවා. කෙනා හිතන පැති විවිධයි. එක පාරටම ඉස්සෙල්ලාම දකින්න ක්‍රමය තමයි අපි එක්කෙනෙක් ලියන්නේ. තව කෙනෙක් අපි දකින්න එක නෙමෙයි වෙන එකක් දකිනවා. ඒවා වැරදි කියලා එහෙම හිතන්න එපා. ඒවත් හරි. අපිට හිතුණු දේ නිවැරදිව ලියා ගන්න එක තමයි අපි කරන්නේ.
ඔන්න දැන් මට හිතුණු දේ මම මෙහෙම ලියනවා. සාධනය. ඉස්සෙල්ලාම මට කියන්න වෙන්නේ මේ කෝණ දෙක සමාන බව. එතකොට YTS කෝණය සමානයි YRS කෝණය. සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ. මෙහෙම තිද්දාලා ලියන්න නැතුව වාක්‍යෙම ලියන්න ඕනේ. මට දිගමත් ඉඩ මදි වගේ නිසායි මම මෙහෙම ලිව්වේ. ඔයාලා ලියනකොට ලියන්න. ඊළඟට ඒගොල්ලන්ගෙන් භාගයක් නෙමෙයි. එතකොට අපිට කියන්න පුළුවන් ATB සමානයි භාගයක් YTB ගේ. නැත්නම් YTS ගේ. ඒ වගේම මේ කෝණය. ඒකට හේතුව කෝණ සමච්ඡේදනය. V ඇති නිසා. ඒ වගේම ලියන්න පුළුවන් ARB සමානයි භාගයක් YRS ගේ. ඒකත් කෝණ සමච්ඡේදනය වී ඇති නිසා. දැන් මේ දෙන්න සමානයි කියලා ඔප්පු කරලා තියෙන නිසා ඒ දෙන්නගේ භාග දෙකත් සමානයි. ඒ දෙන්නගේ භාග දෙක සමානයි කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි. එම නිසා භාගයක් YTS කෝණය භාගයක් YRS කෝණයට සමානයි. ඉහත ලොකු කෝණ දෙක සමාන නිසායි දෙන්නගේ භාග සමානයි. එවිට ATB කෝණය සමානයි ARB කෝණයට. ඔන්න මේ කෝණ දෙක සමාන බව ලියුවා. මේක තව ටිකක් කෙටි කරලා සමහර විට ඕගොල්ලෝ ලියයි. කොහොම ලිව්වත් ලියන දේ පැහැදිලි වෙන්න ඕනේ. අපේ හිතේ තියෙන දේ බලන කෙනාට පැහැදිලිව කියවෙන්න ඕනේ. ඊළඟට අපි මේ කෝණ දෙක සමාන කරමු. හරි, මෙන් බලමු. දැන් මම මේ ලියලා තියෙන්නේ ATB. ATB කියන්නේ මේ කෝණය. මේ කෝණයයි සමාන්තරයි ඒකාන්තර කෝණ කියලායි මේ ලියලා තියෙන්නේ. YAT. ඊළඟට ARB. ARB කෝණය RBS කෝණයට සමානයි. මේ දෙන්නත් ඒකාන්තර කෝණ. එතකොට අපි කලින් ඔප්පු කරා ATB කෝණයයි ARB කෝණයයි සමානයි කියලා. එතන මේ සමීකරණ දෙකේ වම් පැති සමාන නිසා දකුණු පැති සමාන වෙනවා. YAT සමානයි RBS. ඒවට අපි කියනවා ප්‍රත්‍යක්ෂ කියලා. එහෙම ලියන්න හේතුව. දැන් අපිට කියන්න පුළුවන් මේ කෝණ දෙක සමාන නිසා මෙන්න මේ දෙන්න සමානයි. ඇයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. ඒක තමයි මෙහෙම මම ලියුවේ TAR කෝණය TBR කෝණයට සමානයි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180 නිසා. හරි. දැන් අපිට කියමු අපි අන්තිමටම ARB කෝණය සමාන වෙලා ATB කෝණයට. ඔප්පු කරා අපි ඒක සාධිතයි කියලා ඉස්සරහෙන් ලියමු. ඊළඟට TAR කෝණය සමානයි TBR කෝණයට. මේ දැන් ඔප්පු කරපු දෙත් එක්කම සාධිතයි. එහෙමනම් ARBT සමාන්ත්‍රාශ්‍රයක් වේ. ඇයි? සම්මුඛ කෝණ සමාන වී ඇති නිසා. මේ විදිහට නැතුව ත්‍රිකෝණ අංග සම කරලා මේ කතාව කියන්න පුළුවන්ද කියලා ඔයාලා තනියම කරලා බලන්න. අපි ඉගෙන ගත්තේ චතුරස්‍ර පාඩමේ සමාන්ත්‍රාශ්‍ර ගැනයි. අපි බලමු මේ සමාන්ත්‍රාශ්‍ර වල විශේෂ ලක්ෂණ වලින් යුත් සමාන්ත්‍රාශ්‍ර ගැන. විශේෂ ලක්ෂණ තියෙන සමාන්ත්‍රාශ්‍ර කිහිපයක් තමයි මම මේ ලියුවේ. එතකොට ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, රොම්බසය කියන්නේ සමාන්ත්‍රාශ්‍ර. මේ තුනම සමාන්ත්‍රාශ්‍ර. ඒ සමාන්ත්‍රාශ්‍ර ගොඩේ ඉන්න විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙන තුන් දෙනෙක් තමයි මේ. මුලින්ම බලමු ඍජු කෝණාශ්‍රය. සෙල්ලාම අපි දැනගන්න ඕනේ මොකක්ද ඍජු කෝණාශ්‍රයක් කියන්නේ කියලා. කවුරු හරි අහුවොත් ඔයාලගෙන් ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා අපිට මේ සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ, ඍජු කෝණ ඔහොම කියලා බෑ. ඒ ලක්ෂණ අපි හරියටම ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්ව ගන්න ඕනේ. මේක කියවන්න.
එක් කෝණයක් ඍජු කෝණයක් වූ සමාන්තරාශ්‍රයට අපි කියනවා ඍජු කෝණාශ්‍රයක් කියලා. මේ සමාන්තරාශ්‍රයක් කොහොම අපි අඳින්නේ මෙහෙම ඇලවෙච්ච රූපයක්. මේකේ එක කෝණයක් අංශක 90 වුණු ගමන්ම ඉබේම අනිත් කෝණ තුනම අංශක 90 වෙනවා. එකක් 90 වුණොත් රේඛා දෙක සමාන්තර නිසා මිත්‍ර කෝණ පරිපූර්ණකයි. එනම් මෙයා 90 නම් 180න් 90 අඩු වෙලා අනිත් කෝණෙත් 90 වෙනවා. ඒ විදිහට මේ කෝණ සම්මුඛ කෝණ සමාන නිසා මෙයා 90 වුණොත් මෙයා 90 වෙනවා. මෙයා 90 වුණොත් මෙයා 90 වෙනවා. ඒ නිසා ඍජු කෝණාශ්‍රයක් කියලා කියන්නේ අපි එක් කෝණයක් ඍජු කෝණයක් වූ සමාන්තරාශ්‍රයට. සමාන්තරාශ්‍රයක තියෙන සියලුම ලක්ෂණ ඍජු කෝණාශ්‍රයට තියෙනවා. හරියට සමාන්තරාශ්‍රය ඇතුලේ උපකුලකයක් තමයි ඍජු කෝණාශ්‍රය. ඒ නිසා අර ලක්ෂණ ඔක්කොම ඍජු කෝණාශ්‍රයට තියෙනවා. ඒ වගේම ඊට අමතර තව ලක්ෂණක් තියෙනවා. ඊට අමතර ලක්ෂණ තමයි මේ ලියලා තියෙන්නේ. ශීර්ෂ කෝණ සියල්ල අංශක 90 බැගින් වෙනවා. විකර්ණ දිගින් සමානයි. මේ දිගයි සමානයි. විකර්ණ සමච්ඡේදනීය වෙනවා. මේ දිගට මේ දිග සමානයි. මේ දිගට මේ දිග සමානයි. එහෙනම් ওই ටික තමයි ඍජු කෝණාශ්‍රයක ලක්ෂණ. ඊළඟ සමාන්තරාශ්‍රය තමයි සමචතුරාශ්‍රය. නම් සමාන්තරාශ්‍ර ගොඩේ ඉන්න කෙනෙක් තමයි සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රය කියන්නේ සමාන්තරාශ්‍රය. එයාට අර නම එන්න විශේෂ හේතුව මොකක්ද කියලා අපි බලන්න. බද්ධ පාද යුගලක් සමාන වූ ඍජු කෝණාශ්‍රයට අපි කියනවා සමචතුරාශ්‍රය කියලා. එතකොට සමාන්තරාශ්‍ර ගොඩේ තමයි ඍජු කෝණාශ්‍රය ඉන්නේ. ඍජු කෝණාශ්‍රය තුළ තමයි සමචතුරාශ්‍රය ඉන්නේ. එතකොට සමචතුරාශ්‍රය කියන්නේ ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය කියන්නේ සමාන්තරාශ්‍රය. එතකොට මෙයා ඍජු කෝණාශ්‍රයෙන් වෙන් වෙලා සමචතුරාශ්‍රය වෙන්න හේතුව මෙයාගේ බද්ධ පාද යුගලක් සමානයි. අපි ඍජු කෝණාශ්‍රය කියපුවේ බද්ධ පාද වෙනස්නේ. ඒකේ විශේෂ ලක්ෂණයක් තමයි සමාන වීම. බද්ධ පාද යුගලක් සමාන වූ ඍජු කෝණාශ්‍රයට අපි කියනවා සමචතුරාශ්‍රයක් කියලා. එහෙනම් මේ අර්ථ දැක්වීමත් හොඳට මතක තියාගන්න. අපි බලමු සමාන්තරාශ්‍රයක තියෙන සියලුම ලක්ෂණ ඍජු කෝණාශ්‍රයක තියෙනවා. ඍජු කෝණාශ්‍රයක තියෙන සියලුම ලක්ෂණ සමචතුරාශ්‍රයේ තියෙනවා. ඒ දෙකටම අමතරව වෙනත් තව ලක්ෂණ තමයි මේ. විකර්ණ දිගින් සමානයි. මෙයාගේ විකර්ණ දිගින් සමානය. විකර්ණ ලම්බ සමච්ඡේදනය වේ. ඔන්න විශේෂ ලක්ෂණයක් සමචතුරාශ්‍රයේ විකර්ණ ලම්බකවයි සමච්ඡේදනය වෙන්නේ. මෙතන අපිට දාන්න පුළුවන් අංශක 90. ඊළඟට මේ විකර්ණ මගින් මේ ශීර්ෂයේ කෝණ සමානව දෙකට බෙදෙනවා. දැන් ඍජු කෝණාශ්‍රයේ විකර්ණයක් කොහොම යනකොට මේ කෝණේ විශාලයි මේ කෝණේ කුඩායි සමාන උනේ නැහැ. සමචතුරාශ්‍රයම නෙමෙයි. විකර්ණයක් ඇඳපු ගමන් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙනවා. ඒවා සමාන්තරාශ්‍රයටම වෙන් වෙච්ච විශේෂ ලක්ෂණ. ඊළඟ සමාන්තරාශ්‍ර වර්ගයක් තමයි රොම්බසය කියන්නේ. රොම්බසය කියන්නේ බද්ධ පාද යුගලක් සමාන වූ සමාන්තරාශ්‍රයට. නම් මේ තියෙන්නේ බද්ධ පාද යුගල් සමාන වෙලා. එහෙම වුණු සමාන්තරාශ්‍රය රොම්බසයක්. දැන් බලමු අපි මේ රොම්බසයේ තියෙන විශේෂ ලක්ෂණ. මේ රොම්බසයක පාද සියල්ලම දිගින් සමානයි. විකර්ණ සමච්ඡේදනය වෙනවා. විකර්ණ සමච්ඡේදනය වෙන්නේ ලම්බකව. සමචතුරාශ්‍රයේ රොම්බසයේ විතරමයි විකර්ණ ලම්බ සමච්ඡේදනය වෙන්නේ. විකර්ණ ලම්බව ඡේදනය වෙන චතුරාශ්‍ර තියෙන්න පුළුවන්. සරුංගලය කියන උදාහරණේ ඇඳලා බලන්න. විකර්ණ ලම්බ වෙනවා. ලම්බව ඡේදනය වෙනවා. විකර්ණ ලම්බ සමච්ඡේදනය වෙන්නේ සමචතුරාශ්‍රයේ රොම්බසයේ විතරයි. විකර්ණ මගින් ශීර්ෂ කෝණ රොම්බසයේ සමච්ඡේදනය වෙනවා. මේ විකර්ණ මගින් මේ ශීර්ෂයේ කෝණේ සමානව දෙකට බෙදෙනවා. මේ රොම්බසයට ආවේනික වෙච්ච විශේෂ ලක්ෂණ. මේ කරුණු හොඳට දැනගෙන හිටියොත් විභාගේ ගානක් හදන්න හරි මග යනවා ඔයගොල්ලෝ. නැත්තම් අපිට හරිය මෙහෙම වෙන වෙන කතා කිය ඉන්න වෙනවා මෙතෙන්ට යන්න. අපිට සමහර ගණන් තියෙනවා රොම්බසයක් බව ඔප්පු කරන්න. සමචතුරාශ්‍රයක් බව ඔප්පු කරන්න. එතකොට රොම්බසය කියන්නේ මොකද්ද? සමාන්තරාශ්‍රය කියන්නේ මොකද්ද? ඒවා කියන්න නම් කිව යුතු අනිවාර්ය කරුණු මොනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේවා හොඳට නිතර බලලා මතකයේ තියාගන්න ඕන කරුණු. ඊළඟට අපි
නිකන් දල සටහනක් බලමු මේ චතුරස්‍ර ගැන. ඔයාලගේ හිතේ තියාගන්න දල සටහනක් විදිහට මම මේ චතුරස්‍ර මෙන්න මේ විදිහේ වර්ගීකරණයක් කරනවා. බලන්න හොඳට. සියලු චතුරස්‍ර අපිට පුළුවන් කොටස් දෙකකට වෙන් කරන්න. සමාන්තරාශ්‍ර වන සහ සමාන්තරාශ්‍ර නොවන ආකාරය. සමාන්තරාශ්‍ර වන චතුරස්‍ර දෙආකාරයි. එකක් ඍජු සමාන්තරාශ්‍ර, අනික ඇල සමාන්තරාශ්‍ර. ඍජු සමාන්තරාශ්‍ර නැවත දෙආකාරයි. එකක් ඍජු කෝණාශ්‍රය, එකක් සමචතුරාශ්‍රය. මේ තියෙන්නේ අදාළ රූප. ඇල සමාන්තරාශ්‍රත් අපිට පුළුවන් කොටස් දෙකකට දාන්න. රොම්බාභය, රොම්බසය. අපි සාමාන්‍යයෙන් සමාන්තරාශ්‍රයක් කියලා අඳින්නේ මෙන්න මේකට. ඒකට අපිට නමක් තියෙනවා රොම්බාභය. මේ රොම්බාභයේ බද්ධපාද සමාන වුනහම තමයි අපි කියන්නේ රොම්බසය කියලා. ඊළඟට සමාන්තරාශ්‍ර නොවන චතුරාශ්‍ර වර්ග දෙකක් තියෙනවා. එක තමයි ත්‍රපීසියම. ත්‍රපීසියමක එකම එක ලක්ෂණයයි තියෙන්නේ. සම්මුඛ පාද යුගල සමාන්තර වීම. ඊළඟ චතුරාශ්‍රය තමයි සරුංගලය. සරුංගලයේ සමාන්තර රේඛා නැහැ. මේ සරුංගලයේ බද්ධපාද යුගලක් සමානයි. අනිත් බද්ධපාද යුගලය මීට වෙනස්, නමුත් ඒ දෙන්න සමානයි. එතකොට මේ මෙහෙම විකර්ණ ඇන්දොත් විකර්ණ ලම්බකවයි මෙතන ඡේදනය වෙන්නේ. විකර්ණ ලම්බකව ඡේදනය වුණාට සමච්ඡේදනය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලා දාන්න චතුරස්‍ර ටික මෙතන ගොනු කරලා තියෙනවා. මේක මතක තියාගත්තාම පොදු ලක්ෂණ මතක හිටියි. දැන් සමාන්තරාශ්‍ර දෙක කොටසට අදාළව සියලු කරුණු මම මෙතනින් ඔයාලට කියලා දුන්නා. උදාහරණ කිහිපයයි කරේ. උදාහරණ තව දුරටත් කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ පාඩමට අදාළ සියලු අභ්‍යාස කරන්න. අභ්‍යාස කරනකොට මේ කරුණු ටිකත් නැවත නැවත තේරුම් අරන්, ඒ කියන්නේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න කරුණු හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් සම්පූර්ණ වුණු ගමන් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒවා යොදාගෙන අභ්‍යාස කරලා මේ පාඩමට අදාළ කරුණු හොඳට මතක තියාගෙන විභාග ප්‍රශ්න පත්‍ර වලට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන් එතකොට.